ආයුබෝවන් කියලා පිළිගන්නවා ආදරණීය දුව දරුවන් සියලු දෙනාම සාහිත්‍ය TV YouTube නාලිකාවට අද දවසේ අපි කතා කරන්නේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සිටින දුව දරුවන් වෙනුවෙන් සාහිත්‍ය සංග්‍රහයේ සඳහන් සතරකම් මන්ත්‍රණය කියන පාඩම තමයි අද දවසේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහිදී විශේෂයෙන් අද කතා කරන්නේ කුරුණෑගල සාහිත්‍ය යුගය පිළිබඳව තමයි මේ වීඩියෝ එකකින් අද ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි දන්නවා අනුරාධපුර යුගයෙන් පස්සේ එළඹෙන්නේ පොළොන්නරු යුගය. ඊට පස්සේ අනුරාධපුරේ පොළොන්නරු දඹදෙණි කුරුණෑගල. එහෙනම් හතරවෙනි සාහිත්‍ය යුගය විදිහට තමයි අපිට කුරුණෑගල සාහිත්‍ය යුගය හඳුන්වන්න පුළුවන්. කුරුණෑගල සාහිත්‍ය යුගය දඹදෙණි යුගයෙන් පස්සේ ආරම්භ වුණ යුගය. මේ යුගයේදී සාහිත්‍ය නිර්මාණ කිහිපයක් බිහි වෙනවා. ඒ තමයි දළදා සිරිත, ධාතු වංශය, සිංහල බෝධි වංශය, 550 ජාතක පොත කියන ග්‍රන්ථ හතර. සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන ඔබ මේ පිළිබඳව යම් අවබෝධයක් ලබා ගත යුතුයි. අපි සතර කම්මන්ත්‍රණය කියන පාඩම ගත්තාම සතර කම්මන්ත්‍රණය කියන පාඩම විතරක් නෙමෙයි ජාතක පොත නිර්මාණය වෙච්ච යුගය, ජාතක පොත නිර්මාණය වෙච්ච ආකාරය, ඒ වගේම මෙහි අන්තර්ගත කරුණු, ඒ වගේම කතා කීයක් තියෙනවද, මොන කාලවකවානුවේද ලියුණේ කියන එක පිළිබඳව අපිට අනිවාර්යයෙන්ම අවබෝධයක් තියෙන්න ඕන. ඒ නිසා තමයි මේ සාහිත්‍ය යුගය පිළිබඳව හැඳින්වීමක් මෙලෙස ඔබට ගෙන එන්නේ. කුරුණෑගල සාහිත්‍ය යුගයේ සිංහල සාහිත්‍යාවලියට මහඟු මෙහෙයක් සිද්ධ වුණා කිව්වොත් නිවැරදියි. මෙම ග්‍රන්ථ අතරින් අපේ පාඩමට අදාළ වෙන්නේ 550 ජාතක පොත කියන ග්‍රන්ථය. අපි බලමු 550 ජාතක පොත කියන්නේ මොකක්ද කියලා. සමහර විටක මෙම වීඩියෝ නරඹන ඔබ 550 ජාතක පොතක් දැකලා ඇති. සමහර කෙනෙක් 550 ජාතක පොත දැකලා නැති වෙති. නමුත් මේ කියන කරුණ වලින් ඔබට 550 ජාතක පොත කියන්නේ මොන වගේ ග්‍රන්ථයක්ද කියන එක පිළිබඳව අවබෝධ කරගන්න පුළුවන්. 550 ජාතක පොත රචනා කරන ලද්දේ 14 වන සියවසේ කුරුණෑගල රජකර 4 වන පණ්ඩිත පරාක්‍රමබාහු රජුගේ කාලයේ. කුරුණෑගල යුගයේ රජ කරපු 4 වන පණ්ඩිත පරාක්‍රමබාහු රජුරුවන් කාලේ තමයි 550 ජාතක පොත රචනා වෙන්නේ. මම මේ කියන කරුණු ඔබ හොඳින් ග්‍රහණය කරගන්න ඕන. මොකද ඔබට සාමාන්‍ය පෙළ විභාගයට කිරි ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියන්න සිද්ධ වෙනවා. එතකොට මේ කරුණු අනිවාර්යෙන් දැනගෙන තියෙනවා. විශේෂයෙන්ම සාහිත්‍ය සංග්‍රහයේ එන පාඩම් වලින් ਵਿਚාර ලිවීමේදී ඒ මූලික ආරම්භයක් විදිහට ਵਿਚාරයක් ලියනකොට මේ කරුණු ඇතුළත් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා මෙව කරුණු හොඳින් ඔබ පාඩම් කරගත යුතුයි. ෂෝට් නෝට් ගහගෙන ඔබ පාඩම් වලට සූදානම් වෙන්න. එතකොට කුරුණෑගල යුගයේ 14 වන සියවසේ 4 වන පණ්ඩිත පරාක්‍රමබාහු රජුරුවන් කාලේ තමයි 550 ජාතක පොත නිර්මාණය වුනේ. දැන් මොකද්ද 550 ජාතක පොත කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ තමන්ගේ පෙර භවයන් පිළිබඳව සිදු කරපු දේශනාවන් එකතු කරලා නිර්මාණය කරපු ග්‍රන්ථයක් තමයි 550 ජාතක පොත කියලා කියන්නේ. ඒ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බෝසත් අවධිය පිළිබඳව බෝසත් අවධියේ සිදුවෙච්ච සිදුවීම් පිළිබඳව ඒ භවෙන් භවයේ සිදුවෙච්ච
සිදුවීම් පිළිබඳව විස්තර තමයි මෙම 550 ජාතක පොතේ අන්තර්ගත වෙන්නේ. වන්නපත ජාතකයෙන් තමයි 550 ජාතක පොත ආරම්භ වන්නේ. වන්නපත ජාතකයේ මේ පුතාලා අහලා ඇති මම පොඩ්ඩක් මතක් කරන්නම් ඔයාලට. ඔගොල්ලෝ අහලා තියෙනවා නේද? බෝසතාණන් වහන්සේ පෙර භවයක ගල්කරුවෙක් වෙලා ඉපදිලා ගල් අරගෙන කාන්තාරයක් මෙතින් යනකොට වතුර නැතුව ගැලයි ගියපු ගවයින් සහ මිනිසුන් බොහොම තෙහෙට්ටුවටපත් වුණාට පස්සේ බෝසතාණන් වහන්සේ මේ කාන්තාරේ ගහක් තියෙනව දැකලා එතන ලිඳක් හාරලා වතුර ගත්ත කතාවක් අප කුඩා කාලේදී අහලා ඇති. ඒක තමයි වන්නපත ජාතකය. මෙන්න මේ වන්නපත ජාතකයෙන් තමයි 550 ජාතක පොත ආරම්භ වන්නේ. මම කෙටියෙන් සඳහන් කරන්නම් මේ පිළිබඳව. මේකේ නාමය 550 ජාතක පොත. 550 කියනකොටම අපේ ඔළුවට එනවා අදහසක් 550යි කියලා. එහෙමනම් අපි හිතනවා මේ පොතේ අන්තර්ගත වෙන්නේ ජාතක කතා 550ක් වෙන්නේ නැති කියලා. නැහැ. මේ අන්තර්ගත වන්නේ ජාතක කතා 547යි. එහෙමනම් ඇයි මේකට 550 ජාතක පොත කියලා කිව්වේ? 550 ජාතක පොත කියලා කිව්වේ කටවහරේ පහසුවට. 547 ජාතක පොත කියනවට වැඩිය 550 ජාතක පොත කියන එක පහසුයි. ඒ නිසා මේක 550 ජාතක පොත කියලා හැඳින්වෙනවා. මේ තමයි 550 ජාතක පොතේ සරල කතන්දරය. එතකොට අපි කතා කරගෙන ආවේ කුරුණෑගල යුගයේ සාහිත්‍ය යුගයේ මේ උතරණ පඬිත පරාක්‍රම බාහු රජුන් කාලේ තමයි මේක නිර්මාණය වුණේ කියලා. මෙන්න මේ රජුරවන්ට හිටියා ප්‍රතිරාජ කියලා ඇමති. ඔහුගේ අනුග්‍රහය යටතේ තමයි මෙම ග්‍රන්ථය රචනා වෙලා තියෙන්නේ. මෙම ග්‍රන්ථය රචනා කිරීම සඳහා මූලාශ්‍ර කරගෙන තියෙන්නේ ජාතක අට කතාව. මොකද්ද පුතේ ජාතක අට කතාව කියලා කියන්නේ? ජාතක අට කතාව කියලා කියන්නේ අනුරාධපුර යුගය තුල පාලි භාෂාවෙන් රචනා කරන ලද ග්‍රන්ථයක්. ඒතකොට ඔයගොල්ලෝ දන්නවද අට කතාවක් කියන්නේ මොකක්ද කියලා? අර අපේ පැරණි තුන් මිත්‍ර පවා කියනවා අපේ ටිකක් තාත්තනේ කියන මට ওই පිළිබඳව අටුවා ටීකා වුණ නැහැ කියලා. මොකක් හරි කිව්වහම මේ පිළිබඳව හොඳටම විස්තර දන්නව නම් කියනවා මට ඔය ගැන අටුවා ටීකා වුණ නැහැ කියලා. අටුවා කියන්නේ මොකද්ද? යම් ග්‍රන්ථයකට යම් කෘතියකට ඒ කෘතියේ අමාරු තැන් අපහසු තැන් වචනවල තියෙන අමාරු වචන ලිහිල් කරලා ලියනවා නම් විස්තර ග්‍රන්ථයක් ඒකට කියනවා අපි අට කතාවක් කියලා. ධම්මපදයේ ඒ ගාථා ලිහිල් කරලා පදගතාර්ථ අරගෙන ඒ ධම්මපදයේ තේරෙන්නේ නැති කෙනෙකුට තවත් සරල විදි කරලා ලියන්න ලිව්වා ධම්මපද අට කතාව කියලා ග්‍රන්ථයක්. එහෙනම් ධම්මපදයට ලියපු අටුවාව තමයි ධම්මපද අට කතාව. එහෙනම් ජාතක කතාව ජාතක පොතට ලියපු අටුවාව තමයි ජාතක අට කතාව කියලා කියන්නේ. පැහැදිලිද? එහෙමනම් ජාතක අට කතාව කියලා කියන්නේ ජාතක පොතට ලියපු අටුවාව තමයි ජාතක අට කතාව කියලා කියන්නේ. ඒ වගේම 550 ජාතක පොත රචනා කරපු ඒක කර්තෘ
කෘතියක් නෙවෙයි. මේක එක කතෘවරයෙක් ලියපු පොතක් නෙවෙයි. කතෘ මණ්ඩලයක් විසින් රචනා කරපු බව තමයි විද්වත් මතය වෙන්නේ. ඒ වගේම මේ අන්තර්ගත 550 ජාතක පොතේ මේ අන්තර්ගත කතා 547 තුල තියෙන ලක්ෂණ තුනක් තියෙනවා. අපි මේකට කියනවා ජාතක කතාවක අන්තර්ගත ලක්ෂණ කියලා. ජාතක කතාවක අන්තර්ගත ලක්ෂණ තුන තමයි පුතේ වර්තමාන කතාව, අතීත කතාව සහ සමෝදානය කියලා කියන්නේ. මොකද මේ වර්තමාන කතාව කියලා කියන්නේ? වර්තමාන කතාව කියලා කියන්නේ මේ ජාතක කතාව දේශනා කරන්නට හේතු වෙච්ච සිදුවීම. ඒ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන කාලේ සිදුවෙච්ච සිදුවීම තමයි වර්තමාන කතාව කියලා කියන්නේ. අපි කියනවා එක් සමයකදී භාග්‍යවතුන් වහන්සේ ජේතවනාරාමේ වැඩ වාසය කරන කාලේ මෙන්න මෙම සිද්ධියක් සිද්ධ වුණා. ඒ සිද්ධිය ආරම්භය බුදුරජාණන් වහන්සේ මෙම කතාව දේශනා කරයි කියලා කියනවා. ඒක තමයි වර්තමාන කතාව. අතීත කතාව කියලා කියන්නේ පෙර භවයේ සිදුවෙච්ච සිදුවීම පිළිබඳව කරන කතාව තමයි අතීත කතාව. ඒක තමයි නිවැරදිම ජාතක කතාව. ඒක තමයි අතීත කතාව. පෙර භවයේ සිදුවෙච්ච සිදුවීම් පිළිබඳව කරන ප්‍රකාශය. කරන කතාව තමයි අතීත. ඒක තමයි නිවැරදිම ජාතක කතාව බවට පත් වෙන්නේ. ඊළඟට කියනවා සමෝදානය. මොකද මේ සමෝදානය කියලා කියන්නේ? පෙර භවයේ සහ වර්තමානයේ කියන දෙකේම ඉන්න චරිත ගලපලා පෙන්නනවා මෙන්න මේ එදා පෙර භවයේ වන්නුපත ජාතකයේදී ගල් කුල වන්නුපත ජාතකයේදී ගල් කුල බිඳ වතුර ලබාගත් ඒ නායකයාණන් මෙදා බුදුරජාණන් වහන්සේමය කියලා කියනවා. කියන්නේ අතීත කතාවේ ඉන්න චරිතයි වර්තමාන කතාවේ ඉන්න චරිතය දෙක එකට සංසන්දනය කරලා පෙන්නන. මේකට කියනවා සමෝදානය කියලා. සමෝදානයේ සිද්ධ වෙන්නේ ජාතක කතාවේ අවසානයේදී. එහෙමනම් ඔබ මතක තියාගත්තු කරුණු තුනක් තියෙනවා. ජාතක කතාවක අන්තර්ගත ලක්ෂණ තුනයි වර්තමාන කතාව, අතීත කතාව සහ සමෝදානය කියලා කියන්නේ. දැන් පොඩ්ඩක් බලමු මොකද්ද ජාතක කතාව කියලා කියන්නේ? පාලි ජාතක කතාව. පාලි ජාතක කතාව ක්‍රිස්තු පූර්ව 300 වසරේදී මිහිඳු මාහිමියන් ප්‍රදාන ධර්මදූතයෝ ජාතක කතා සංග්‍රහයක් මෙහිගෙන ආවා. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරනකොට ජාතක කතා සංග්‍රහයක් ලංකාවට අරගෙන ආවා. එහා තවත් ජාතක ගාථා පදනම් වූ කතා අනුරාධපුර මහා විහාරයේ භික්ෂූන් සිංහලට නැගූවා. මේ ගෙනාපු ජාතක කතා සංග්‍රහය මහා විහාරයේ භික්ෂූන් අනුරාධපුර යුගයේ අබේගිරිය සහ මහා විහාරය කියන භික්ෂු පිරිස් දෙකක් හිටියා. එයින් මහා විහාරයේ භික්ෂූන් මේ පාලියෙන් තිබිච්ච ජාතක කතාව මොකද කළේ? සිංහලට පරිවර්තනය කළා. පසුව එය ක්‍රිස්තු පූර්ව 5 දී දඹදිවින් මෙහි පැමිණි බුදුගොස් මාහිමි. බුදුගොස් කියලා කියන්නේ බුද්ධඝෝෂ කියන එක. බුද්ධඝෝෂ හාමුදුරුවෝ. එකල සිංහල අටුවාව පාලියට පරිවර්තනය කළා. මොකද කළේ? සිංහල අටුවාව පාලියට පරිවර්තනය කළා. ඒ අතර සිංහල ජාතක අටුවාවද පාලියට පරිවර්තනය විය. දැන් සිංහල ජාතක අටුවාවත් පාලියට පරිවර්තනය කළා. එය
පාලි ජාතකට්ට කතාවයි. ඒක තමයි නම් පාලි ජාතකට්ට කතාව කියලා කියන්නේ. ඒ පරිවර්තනය කළ රචකයෙකු පිළිබඳව නිශ්චිත නාමයක් නොමැත. මේක පරිවර්තනය කර රචකයා කවුදයි කියලා නිශ්චිතව නිගමනයක් නැහැ. එහෙමනම් දැන් ඔබට තේරෙනවා පාලි ජාතකට්ට කතාව කියන්නේ මොකක්ද කියලා. 550 ජාතක පොතේ අන්තර්ගත ජාතක කතා ආශ්‍රයෙන් සිංහල සාහිත්‍ය සුපෝෂණය වුණා. සිංහල සාහිත්‍ය පෝෂණය වෙලා ජාතක කතා ඉතාමත් මහඟු මෙහෙයක් සිදු කළා. කුරුණෑගල යුගයෙන් පස්සේ නිර්මාණය වූ සාහිත්‍ය ග්‍රන්ථයන්ට ජාතක කතා පොත මූලාශ්‍ර ග්‍රන්ථයක් බවට පත් වුණා. බුදු සමයේ පිහිටු අවධියේ පටන්ම බෞද්ධයන් අතර ජාතක කතා ජනප්‍රියයි. අදටත් එහෙමයි. අදටත් පන්සලේ සිල් ගන්න උපාසක උපාසිකාවන් ජාතක කතා ශ්‍රවණය කරනවා. අපි වුණත් කැමති ජාතක කතාවක් අහගෙන ඉන්න. හැමදෙනාම තාමත් රුචිකත්වයක් දක්වන දෙයක් තමයි කතන්දරයක් අහන එක. ජාතක කතා තුළින් මිනිසෙකුගේ චරිතවත් බව ඇති කිරීම, ශ්‍රද්ධා භක්තිය ඇති කිරීම, නුවණ මුහු පුරා යෑම අපේක්ෂා කරනවා. ඒ කියන්නේ මේ ජාතක කතාවක් ඇහුවාම බෝසතාණන් වහන්සේගේ චරිතය තුළ තිබිච්ච ගුණාංගයන්ගෙන් පෘථග්ජන අපේ තියෙන අඩුපාඩුකම් හදාගෙන අපේ චරිතය සංවර්ධනය කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒක ජාතක කතාවකින් අපේක්ෂා කරනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්මයේ කෙරෙහි, සංඝයා කෙරෙහි ශ්‍රද්ධාවක් ඇති කිරීමක් ජාතක කතාවකින් සිද්ධ වෙනවා. ඒ වගේම පුද්ගලයාගේ නුවණ දියුණු කිරීමක් සිද්ධ වෙනවා. ෆාහියන් නැමැති චීන භික්ෂුවක් විසින් ජාතක කතා 500ක චිත්‍ර අබේගිරි මහජන ප්‍රදර්ශනය සඳහා තබා තිබෙන දුටු බව සටහනක් තියෙනවා. කුරුණෑගල අවධියේදී සිංහලට පරිවර්තනය වන්නට පෙර පවා ජාතක පොත සිංහල සාහිත්‍යයේ මූලාශ්‍රය බව සඳහන්. කියලා කියන්නේ පාලි ජාතක පොත තියෙන කාලෙම සිංහල සාහිත්‍යයට පෝෂණයට, සිංහල සාහිත්‍යයේ පෝෂණයට ඒක ඉවහල් වෙලා තියෙනවා. ඒකට හේතු සාධක සඳහන් කරන්නේ සාහිත්‍යයේදී අක්බර් රජුරුවන්ගේ කාලේ සක්දා සහ අසක්දා කියලා ජාතක කතා දෙකක් වස්තු කොටගෙන කාව්‍ය ග්‍රන්ථ දෙකක් රචනා වෙලා තියෙනවායි කියලා සඳහන් වෙනවා. දැන් මම සඳහන් කළා 550 ජාතක පොත මූලාශ්‍ර කරගෙන සිංහල සාහිත්‍යයේ බොහෝ සාහිත්‍ය නිර්මාණයන් සිද්ධ වුණායි කියලා. ඔබට පේනවා මේ සඳහන් වන්නේ කීපයක් පමණයි. මෝදෙව්දාවත, සසඳාවත, කුසඳාවත, කෞසලමින, සඳකිඳුරු දාකව, කාව්‍යශේඛරය, බුත්තිල කාව්‍ය, විසන්තර ජාතකයේ, උම්මග්ග ජාතකයේ. මේ කියන සාහිත්‍ය නිර්මාණ හැම එකක්ම 550 ජාතක පොතේන ජාතක කතාවක් මූලාශ්‍ර කරගෙන තමයි රචනා වුනේ. මෝදෙව්දාවත රචනා වෙන්නේ මකාදේව ජාතකයේ මූලාශ්‍ර කරගෙන. සසඳාවත නිර්මාණය වෙන්නේ සත ජාතකයේ මූලාශ්‍ර කරගෙන. සස ජාතකයේ මතකද පුතාලාට? අර පන්සලට ගිහපුවාම පන්සලේ චිත්‍රවල අඳලා තියෙන්නේ හාවි ගිනිගොඩකට පයින්. ඔබට මතක් වෙනවා ඇති මම මේ කියනකොට. ඒ තමයි සසඳාවත. සස ජාතකය. මේ සස ජාතකයේම කාව්‍ය වෙන්නේ සසඳාවත කියලා. කුසදාවත. කුසපබාවතිය පිළිබඳව තියෙන
ජාතක කතාව තමයි කුස ජාතකය. කුස ජාතකයේ මූලාශ්‍ර කරන කුසදා වතලි. ඒ වගේම කුස ජාතකයේ මූලාශ්‍ර කරගෙන කෞසල මිනත් ලිව්වා. සඳකින්ද ජාතකයේ සඳකින්දුරු ජාතකයේ මූලාශ්‍ර කරගෙන සඳකින්දුරු දා කවලි. කාව්‍යශේඛර ලිව්ව රාහුල හාමුදුරුවෝ කෝට්ටේ යුගයේදී සත්තුබත්ත ජාතකයේ මූලාශ්‍ර කරගෙන වෑත්තෑවේ හිමියෝ ගුත්තිල කාව්‍ය ලිව්වා ගුත්තිල ජාතකයේ මූලාශ්‍ර කරගෙන. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන ඔබට ගුත්තිල වෙන නද කියලා වෙනම පාඩමක් තියෙනවා ගුත්තිල කාව්‍යයේ. ඒකෙදිත් ඔබ මේ කරුණ ඉගෙන ගන්න. වෙස්සන්තර ජාතකයේ මූලාශ්‍ර කරගෙන වෙස්සන්තර ජාතක කාව්‍ය ලියනවා. උමගක් පිළිබඳව තියෙන උම්මග්ග ජාතකයේ පිළිබඳ මූලාශ්‍ර කරගෙන උම්මග්ග ජාතකයේ වෙනම කෘතියක් විදිහට නිර්මාණය වෙනවා. 550 ජාතක පොතේ අන්තර්ගත දිගම ජාතක කතාව තමයි උම්මග්ග ජාතකය. එහෙමනම් කුරුණෑගල සාහිත්‍ය යුගයේ නිර්මාණය වූ සාහිත්‍ය ග්‍රන්ථ පිළිබඳවත් 550 ජාතක පොත පිළිබඳවත් 550 ජාතක පොත නිර්මාණය වෙන්න මූලාශ්‍රව කෘති පිළිබඳවත් 550 ජාතක පොතෙන් පසු කාලීන සාහිත්‍යයට එකතු වෙච්ච කෘති පිළිබඳවත් ඔබ මේ අවස්ථාවේදී යම් දැනුමක් ලබා ගන්නවා. සතරකම් මන්ත්‍රණයේ පාඩමේ මූලික කොටස තමයි මේක. ඒ නිසා ආදරණීය දුව දරුවනි මේ කරුණු පිළිබඳව සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන ඔබ අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන. මේ වීඩියෝ එක බලලා ඔබ යම් සටහනක් දාගන්න පාඩම් කරන්න නැවත පාඩම් කරන්න මේ කරුණු පාඩම් කරන්න පාඩම් කරලා විභාගයට සූදානම් වෙන්න. එහෙමනම් මෙම සාහිත්‍ය නිර්මාණයන්ගෙන් උම්මග්ග ජාතකයේ පිළිබඳව අපි ඊළඟ වීඩියෝවෙන් ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතර උම්මග්ග ජාතකයෙන් අපි සතරකම් මන්ත්‍රණය කියන පාඩමේ ටික දුරක් අපි කතා කරනවා ලිහිල් බසින්. මොකද ඉතාමත් දීර්ඝ කතා පාඩමක් තමයි සතරකම් මන්ත්‍රණය කියලා කියන්නේ. ඔබට යම් අවබෝධයක් ලබා ගැනීම සඳහා කොහොමද ලිහිල් බසින් ලියන්නේ කියන එක පිළිබඳව අවබෝධයක් ලබා දෙන්නත් අපි මේ වීඩියෝ මාලාවෙන් බලාපොරොත්තු වෙනවා. මොකද ඔබට අනිවාර්යයෙන්ම විභාගයේදී ලිහිල් බසින් ලියන්න සිද්ධ වෙනවාමයි. ඒ නිසා ලිහිල් බසින් ලියන්නේ කොහොමද කියලා අපි ඉදිරි වීඩියෝ වලදී ඔබත් එක්ක දැනුම බෙදා ගන්න සූදානම් වෙනවා. එහෙමනම් මේ පාඩමේ ඉදිරි කොටසින් අපි නැවත හමු වෙමු. ඔබ මේ වීඩියෝ එක බලලා යම් දැනුමක් ලබා ගත්තා නම් යම් දෙයක් ඉගෙන ගත්තා නම් තවදුරටත් මෙවැනි වීඩියෝ බලන්න අවශ්‍ය නම් ඔබ සාහිත්‍ය TV YouTube නාලිකාව subscribe කරලා තියාගන්න පුතේ. ඒ වගේම bell icon එක click කරන් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔබ ළඟටම වීඩියෝ එක දෙන්න ගන්න පුළුවන්. එහෙමනම් අදට ඔබෙන් සමුගන්නවා. නැවතත් මෙවැනි පාඩමකින් ඔබ හමු වන අදහසින් සියලු දෙනාටම තෙරුවන් සරණයි.